නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, ධම්ම පූජා සදහම් දේශනය ශ්‍රවණය කරන්නයි ඔබ කවුරුත් මේ සූදානම් වෙන්නේ. අද දවසේ ධම්ම පූජා සදහම් දේශනය සඳහා විකාශන දායකත්වය ලබා දෙන්නේ අංක 134 යාය 5 මහ ගල්කඩවල ගල්ගමු යන ලිපිනේ පදිංචි ආර්.ඒ. බ්‍රිජට් පෙරේරා මෑණියන්, එච්.ඒ. වින්සන් පියාණන්, එම දෙපළගේ පුතණුවන්, දියණියන් තිදෙනා, බෑනාවරුන් සහ ලේලිය විසින් කියන ඒ පින්තුන් තමයි දායකත්වය ලබා දී අද දවසේ පින් රැස් කරගන්නේ. පින්වත්නි, අද දවසේ අපි මේ ධම්ම පූජා සදහම් දේශනාව තුළින් බොහොම ලස්සන වටිනා බුද්ධ දේශනාවක් ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවා. මේ සූත්‍ර දේශනාවේ නම තමයි නතුම්හාක සූත්‍රය. ඔබගේ නොවේයි එය අත්තරින්න කියන සූත්‍ර දේශනාව. මොකක්ද එතකොට මේ දේශනාවේ නම? නතුම්හාක. ඔබගේ නොවේයි යමක් තමන්ගේ නොවේයිද එය අත්තරින්න කියන කාරණය ගැන බුදුරජාණන් වහන්සේ වදාළ දේශනය. මේ සූත්‍ර දේශනාව ඇතුළත් වෙලා තියෙන්නේ සංයුත්ත නිකායේ 4 වෙනි පොත් වහන්සේ තුලයි. සලායතන සංයුත්තේ තුල. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ හිටපු දවසකයි මේ දේශනාව සිදු කළේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් භික්කවේ නතුම්හාකං, මහණෙනි යමක් ඔබගේ නොවේයිද තං පජහත, ඒක බැහැර කරලා දාන්න. යමක් තමන්ගේ නොවේයිද, තමන්ට අයිති නැද්ද, ආන් ඒක බැහැර කරලා දාන්න. තංගෝ පහීනං හිතාය සුඛාය භවිස්සති, තමන්ට අයිති නැති දේ බැහැර කරලා දාපුවාම ඒක හිතසුව පිණිස පවතීවි කියලා. දැන් පින්වත්නි, අපි හිතමු මෙහෙම, ඔන්න තමන්ට උවමනාවකට තමන් ළඟ නැති දෙයක් අපි ණයකට ඉල්ල ගන්නවා. අපි හිතමු අපිට ඇඳුමක්, ගමනක් යන්න උවමනා කරන ඇඳුම අපි ළඟ නැහැ. ඒකින්ද අපි ඒක ණයට ඉල්ල ගත්තා. ආපහු දෙනවා කියන අදහසින් ඉල්ලගත්තු ඇඳුම ඇඳගෙන දැන් උන් අපි යනවා. පාරේ බැහැලා නැත්නම් වාහනයක නැගලා යනවා. හැබැයි අපි ළඟ තියෙන්නේ අපිට අයිති එකක් නෙවෙයි. අපි ඉල්ලාගත්තු එකක්, ණයට ගත්තු එකක්. එතකොට මොකද වෙන්නේ? ඕනිම වෙලාවක අයිතිකාරය ඇවිල්ලා ඉල්ලුවොත් ඉල්ලන තැනදී අපිට දෙන්න වෙනවා. ඒක මහපාරදි වෙන්න පුළුවන්. වෙන අපිට උවමනා තැනට ගියපු වෙලාව වෙන්න පුළුවන්. කොතනකෙද්දී හරි අයිතිකාරයා ඇවිල්ලා ඉල්ලුවොත් ණයට ගත්තු එකක් නිසා අපිට දෙන්න වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළේ මේ සූත්‍ර දේශනාවේදී මොකද්ද? යමක් තමන්ගේ නොවේයිද, තමන්ට අයිති නැද්ද, ආන් ඒක බැහැර කරලා දාන්න. ඒක පැත්තකට කරොත් හිතසුව පිණිස, සැපේ පිණිස පවතිනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. දැන් ඊළඟට මේ සූත්‍ර දේශනාවේදී බුදුරජාණන් වහන්සේ කාරණය විස්තර කරලා දෙනවා. කුමක්ද තමන්ගේ නොවන්නේ? මොකද්ද තමන්ට අයිති නොවන්නේ? බුදුරජාණන් වහන්සේ වදාලා චක්කුම් භික්කවේ න තුම්හාකං, මේ ඇස
තමන්ගේ නොවේ. තම්පජහත තමන්ගේ නොවන ඇස බැහැර කරලා දාන්න. තමන්ගේ නොවන ඇස ගැන තියෙන කැමැත්ත බැහැර කරලා දාන්න. තංවෝ පහීනං හිතාය සුඛාය භවිස්සති. තමන්ගේ නොවන ඇස ප්‍රහීන වෙලා ගියපුවාම ඒක හිත පිණිස සැපේ පිණිස පවතිවි කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. හැබැයි අපි හිතන්නේ අපි කල්පනා කරන්නේ මේ ඇස තමන්ගේ දෙයක් කියලාද තමන්ගේ නොවන දෙයක් කියලාද? තමන්ගේ දෙයක් කියලා. තමන්ට අයිති දෙයක් කියලා. මේ ඇස කියන්නේ මම කියලා තමයි අපි හිතන්නේ. බුදුරජාණන් වහන්සේ මොකද්ද වදාලේ? මේ ඇස ඔබගේ නොවේයි. එය බැහැර කරලා දාන්න. පින්වත්නි දැන් බලන්න ඇස කියන්නේ ආයතනයක්. රූප පේන්නේ ඇසට. බුදුරජාණන් වහන්සේ වදාළ ඇස කියන්නේ නාම රූප කියන හේතුවෙන් හටගත්තු දේ. මොනවද නාම රූප කියලා කියන්නේ? නාම ධර්ම කියලා කියනවා විඳීම, වේදනාව, හඳුනා ගන්න එක, සංඥාව, චේතනා පහල කරන එක, සංකාර. ඒ වගේම ස්පර්ශය, ඒ වගේම මානසිකාරය, මේ මනසේ තියෙන ක්‍රියාකාරී බව. එතකොට මේ නාම ධර්ම පහයි. වේදනා, සංඥා, චේතනා, පස්ස, මානසිකාර. නාම රූප සතර මහා ධාතු සහ සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දේ. පොළොවට පස් වී යන දේ, ජලයේ දිය වී යන දේ, උණුසුමට අයිති දේ, ඒ වගේම හමාගෙන යන දේ සතර මහා ධාතු. මේ නාම රූපයන්ගෙන් තමයි ඇස හටගත්තේ. පටිච්ච සමුප්පාදය තුල නාම රූප නැති වෙනකොට ඇසට මොකද වෙන්නේ? ඇස නිරුද්ධ වී යනවා. එතකොට ඇස කියන්නේ නාම රූප වලින් හට අරගෙන නාම රූප නැති වෙනකොට නැති වෙලා යන දෙයක්. එතකොට පින්වත්නි දැන් මේ ඇස අතීතේ පැවතුණා. අතීතේ පැවතුණා නම් ඇසක් ඒ ඇස අනිත්‍ය වෙලා ගියා. අනාගතේ හටගත්තොත් ඒ ඇසත් අනිත්‍ය වෙලා යනවාමයි. දැන් පින්වත්නි අපි මේ සසර ගැන කතා කරනවා. එතකොට මේ සසරේ බොහෝ වාර ගණනක් එකම සත්වයා විවිධ අවස්ථාවල උපත ලබනවා. එතකොට මේ ඉපදිච්ච හැම අවස්ථාවකම අපිට ලැබුණා ඇසක්. මනුස්ස ලෝකේ වේවා, දෙවියන් අතර වේවා, තිරිසන් ලෝකේ වේවා. හැබැයි ඒ ලැබිච්ච ඇස නම් වූ ආයතනයේට මොකද උනේ? අනිත්‍ය වෙලා ගියා. එහෙමනම් දැන් වර්තමානයේ අපිට මේ තියෙන ඇසේ ස්වභාවයත් මොකක්ද එහෙනම්? නාම රූප හින්ද හට අරගෙන තියෙන්නේ. නාම රූප නැති වෙනකොට අනිත්‍ය වෙලා යනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ඇස කියන්නේ සංකතයක්. හටගත්තු දෙයක්. හටගත්තු දෙෙහි ලක්ෂණ තුනක් බුදුරජාණන් වහන්සේ වදාලා උප්පාදෝ පඤ්ඤායති. හට ගැනීමක් දකින්න ලැබෙනවා. වයෝ පඤ්ඤායති. වෙනසීමක් දකින්න ලැබෙනවා. තිතස්ස අඤ්ඤ තත්තම් පඤ්ඤායති. පවතින කාලය තුල වෙනස් වෙමින් පවතිනවා දකින්න ලැබෙනවා. දැන් පින්වත්නි මේ ඇස තුල ওই ලක්ෂණ නැද්ද? උපදිනවා පේන්න තියෙනවා. යම් දවසක ඇස මරණයටපත් වෙලා යනවා දකින්න හම්බෙනවා. පවතින කාලේ වෙනස් වෙවි තියෙනවා. පුංචි කාලේ තිබිච්ච ඇස් දෙක දැන් මොකද වෙලා තියෙන්නේ? වෙනස් වෙලා තරුණ වියට ඇවිල්ලා නැත්තම් වැඩිහිටි බවට පත් වෙලා මෝරා ගිහිලා ඇස් පේන්නේ නැති මට්ටමට ඇවිල්ලා ඊට පස්සේ අවසානයේට මරණයටපත් වෙලා යනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මේ ඇස තමන්ගේ නොවේයි. තමන්ගේ වුණා නම් කොහොමද? තමන්ට උවමනා විදිහට මේ ඇස පවත්වන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් මේ ඇසට ලෙඩ රෝග හැදෙනවා. ඊට පස්සේ ඇස වයසට යනවා. තමන්ගේ වුණා නම් තමන්ට පුළුවන් වෙන්න ඕනේ තමන්ගේ බලය පාවිච්චි කරලා තමන්ගේ ඇස ලෙඩ නොවි පවත්වන්න. තමන්ගේ ඇස වයසට යද්දී වයසට නොයා තියාගන්න පුළුවන් වෙන්න ඕනේ. ඇස මරණයටපත් වෙද්දී තමන්ගේ වුණා නම් තමන්ට පුළුවන් වෙන්න ඕනේ ඇස මරණයටපත් වෙන්න නොදී පවත්වන්න. දැන්
ඇස ඇසේ පෙනීම අඩු වෙලා යනවනේ වයසට යනකොට. දැන් වයස 40 වෙනකොට අපි කියනවා 40 ඉන්ද්‍රිය එනවා කියලා. වයස 60 70 වෙනකොට ඇස්වල පේන ස්වභාවය අඩු වෙලා යනවා. තමන්ගේ වුණා නම් මේ ඔක්කොම නතර කරන්න පුළුවන් වෙන්න ඕනේ. මගේ ඇස මෙහෙම වෙන්න එපා කියලා. නමුත් ඇස කියලා කියන්නේ තමන්ට අයිති දෙයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ වදාලා තමන්ට අයිති නොවන ඇස අත්හැරලා දාන්න. අත්හැරලා දැම්මොත් ඒක සැපේ පිණිස පවතිවි කියලා. නමුත් පින්වත්නි අපි සසරේ යන සත්වයා කල්පනා කරන්නේ මේ ඇස මම කියලා, මගේ කියලා. එතකොට මේ ඇසට ඕනි හැම වෙලේම රූප බලන්න. ලස්සන දේවල් බලන්න ඕනේ. එතකොට මේ ඇස ඉල්ලද්දි ලස්සන දේ බලන්න අපි මොකද කරන්නේ? මේ ඇස අරගෙන යනවා ලස්සන දේවල් තියෙන තැන්වලට. එතකොට ඇස ඉල්ලනකොට මුහුද බලන්න යන්න අපි ඇස අරගෙන යනවා මුහුද ළඟට. දියැලක් බලන්න දියැල ළඟට අරගෙන යනවා ඇස. ඊට පස්සේ වෙන රටක් බලන්න වෙන රටකටත් මේ ඇස අරගෙන යනවා. එතකොට ලෝකේ වටේටම ඇස අරගෙන යනවා ඇසට උවමනා වෙනකොට. හැබැයි පින්වත්නි ලෝකේ වටේම ගියත් හැම මහද්වීපයකටම හැම රටකටම ගිහිල්ලා තියෙන දේවල් පෙන්නුවත් මේ ඇස සෑහීමකටපත් වෙන්නේ නැහැ. මේ ඇස සන්තෝෂ කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ වදාලා මේ ඇස සහ අනිකුත් ආයතන කියන්නේ හිස් ගමක් වගේ. හිස් ගමක තියෙන හිස් ගෙවල් වගේ. කවදාකවත් පිරෙන්නේ නැහැ. පුරෝල අවසන් කරන්න බෑ. දැන් වයස 60ක් 70ක් ජීවත් වෙලා මරණාසන්න වෙච්ච කෙනෙක්ගෙන් පවා අපි අහලා බැලුවොත් දැන් ඔබ ජීවිතේ ගොඩාක් දේවල් දැකලා ඇතිනේ. දැන් දැකපු දේවල් වලින් සෑහෙනවද කියලා? සෑහීමකටපත් වෙන කිසි කෙනෙක් නැහැ. ඒක තමයි ඇසේ ස්වභාවය. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ වදාළේ තමන්ට අයිති නැති ඇස අත්හැරලා දාන්න. ඒක සැපේ පිණිස පවතිනවා කියලා. ඊළඟට පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාලා රූපාන තුම්හාකං ඇස විතරක් නෙවෙයි ඇසට පේන රූපත් ඔබගේ නොවේයි. තම්පජහත තමන්ට අයිති නැති රූප අත්හැරලා දාන්න. මොනවද ඇසට පේන රූප? අපිට පේනවා තමන්ගේ නිවස, තමන්ගේ වතුපිටි ඉඩකඩම්, තමන්ගේ දුවදරුවෝ, තමන්ගේ ඥාති හිතවතුන්, ඊට පස්සේ තමන්ගේ ඇස් දෙකට පේන මේ ගහකොළ සතාසිව්පාව ලෝකේ හැම දෙයක්ම රූප වලටයි අයිති. එතකොට මේ රූප කියන්නේ සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දේවල්. ඒ හැම රූපෙකම තියෙන මොනවද? දැන් ගේ දොර යාන වාහන ඉඩකඩම් ගත්තත් මොනවද තියෙන්නේ? පඨවි ධාතුව. පොළොවට පස් වී යන දේ. ආපෝ ධාතුව. වැగిරී යන දේ. තේජෝ ධාතුව. උණුසුමට අයිති දේ. වායෝ ධාතුව. හමාගෙන යන දේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මේ රූප නුඹගේ නොවේයි, තමන්ගේ නොවේයි. සතර මහා ධාතුන්ගෙන් හට අරගෙන තියෙන්නේ. සතර මහා ධාතු නැති වෙනකොට අනිත්‍ය වෙලා යනවා. ඒ නිසා මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්තු රූප බැහැර කරලා දාන්න. ඒ රූප ගැන තියෙන ඇල්ම, තණ්හාව දුරු කරලා දාන්න. ඒ රූප බැහැර කරලා දැම්මොත් තේවෝ පහේනා හිතාය සුඛාය භවිස්සanti. ඒක හිතසුව පිනිස, සැපේ පිනිස පවතිනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. එතකොට පින්වත්නි දැන් මේ රූප කියලා කියන්නේ ඇහැට පේන දේ. එතකොට ඇහැට පේන රූපවල ස්වභාවය තමයි හැම වෙලේම ඇස මංකොල්ල කන එක. විවිධ ස්වරූපෙන් එනවා. ඇවිත් ඇස මංකොල්ල කනවා. බුදුරජාණන් වහන්සේ උපමා කළා දැන් ඇස කන නාසය දිවකය මනස කියන ආයතන 6 හිස් ගමක්. හිස් ගෙවල් තියෙන ගමක්. එතකොට මේ හිස් ගමට නිතර එන ගම මංකොල්ල කන පිරිසක් ඉන්නවා. ඒ ගම මංකොල්ල කන්නේ රූප නැමැති දෙයින්. එතකොට ඇස ඉස්සරහට නොඑක් විදිහේ රූප එනවා. ඒ එන රූපේට අනුව ඇස ක්‍රියා කරන්න ගන්නවා. දැන් පින්වත්නි ඔන්න ඇසට පේන්න එනවා
ඔබ රූපවාහිනිය නරඹද්දී ඔන්න ඇසට පේන්නේනවා කොහොමද? ලෝකෙ ප්‍රසිද්ධ අය නැත්තම් නළු නිළියෝ ලස්සන ඇඳුම් ඇඳගෙන ඇවිල්ලා පෙන්නනවා මේ විදිහේ ඇඳුමක් ඔබත් අඳින්න ඔබත් ලස්සනට පෙනේවි. එතකොට ඇහැට පේන රූපේ විසින් අපේ ඇස මංකොල්ල කනවා. අපිට මොකද හිතෙන්නේ? කොහොම හරි සල්ලි ටිකක් හොයාගෙන ගිහිල්ලා ඒ ඇඳුම අරගෙන ඇඳ ගන්නයි. ඊට පස්සේ ඔන්න සබන් වර්ගයක් ගාලා පෙන්නනවා. මේ සබන් වර්ගයේ ගාපුහාම අපි ලස්සනට පෙනේවි. අපේ හැම පැහැපත් වේවි කියලා. ඒ රූපේ විසින් ඇස මංකොල්ල කනවා. ඊට පස්සේ අපි පහුදාට කල්පනා කරන්නේ මොකද්ද? ඒ සබන් වර්ගයේ ගන්නෙ කොහොමද කියලා. එහෙම නැත්තම් වෙන ක්‍රීම් වර්ගයක් ගාලා පෙන්නනවා. එතකොට අපේ ඇස ඊළඟට හොයන්නේ මොකද්ද? ඒ ක්‍රීම් වර්ගي ගන්න එකයි. රන් ආභරණයක් පැලඳගෙන ඉඳලා පෙන්නනවා. අපේ ඇස ඊළඟට හොයන්නේ ඒ බඳු රන් ආභරණයක් ගන්නේ කොහොමද කියලායි. මොකද බාහිර රූපේ විසින් ඇස නැමැති ආයතනය මංකොල්ල කනවා. බුදුරජාණන් වහන්සේ වදාළේ මේ රූප බැහැර කරලා දාන්න. ඔබගේ නොවේ අත්හැරලා දැම්මොත් ඒක සැපේ පිණිස පවතිනවා කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ පින්වත්නි ඔන්න ඇස නම් වූ ආයතනය තියෙනවා. ඇසට පේන රූප තියෙනවා. ඇසත් රූපත් නිසා හටගන්නවා ඇසේ විඥානය, චක්කු විඥානය. ඒ විඥාණයෙන් තමයි ඇසයි රූපයි දෙක එකට සම්බන්ධ කරන්නේ. ඇසේ හටගන්න දැන ගැනීම, ඒ දැන ගැනීමෙන් රූප තමයි දැනගන්නේ. ඇසයි රූපයි විඥානයයි. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ මේ විඥාණයත් නුඹගේ නොවේ අත්හැරලා දාන්න. එතකොට මේ විඥාණය හටගත්තේ මොකක් හේතුවෙන්ද? ඇසත් රූපත් නිසා. ඇසයි රූපයි කියන දෙකම අනිත්‍ය දේවල්. එතකොට මේ අනිත්‍ය දේවල් දෙකකින් හටගන්න ඇස නම් වූ දෙය නිට්ටය වෙනවද? නිට්ටය වෙන්නේ නැහැ. ඇසේ විඥානයත් අනිත්‍යයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඇසයි රූපයි විඥානයයි තුන එකට එකතු වෙනවා. ඒකට කියනවා ස්පර්ශය. බුදුරජාණන් වහන්සේ වදාලා චක්කු සම්පස්සෝ නතුම්හාකං. ඇසේ ස්පර්ශයත් නුඹගේ නොවේ. තමන්ගේ නොවේ. ඒ ඇසේ ස්පර්ශයත් බැහැර කරලා දාන්න. බැහැර කරලා දැම්මොත් සැපේ පිණිස පවතිවි කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. එතකොට අපි ඇහින් රූපයක් දකින මොහොතක් ගානේ හටගන්නවා මේ ස්පර්ශය. ඇසයි රූපයි විඥානය එකතු වීම. එතකොට මේ ස්පර්ශය කියන්නේ අනිත්‍ය වූ කරුණු තුනක එකතුවක්. තින්නම් සංගති පස්සෝ. ඒ අනිත්‍ය වූ කරුණු තුනේ එකතුව අනිත්‍ය වෙලා යනවා. ස්පර්ශය අනිත්‍ය වෙලා යනවා. හැබැයි මේ ස්පර්ශය කියන්නේ මේ ස්පර්ශය අවබෝධ නොකර බේරෙන්න නොහැකි දෙයක්. බුදුරජාණන් වහන්සේ ස්පර්ශය හඳුන්වා දුන්නේ හරියට හැම ගැසූ ගව දෙනක් වගේ කියලා. ඔන්න ගව දෙනක් ඉන්නවා හැම අයින් කරලා. හැම ගැහුවට පස්සේ ගව දෙනට ඉන්න තැනක් තියෙනවද බේරිලා? එලි මහනට ගියපු ගමන් එලි මහනේ ඉන්න සත්වය ඇවිල්ලා අර ගව දෙනව කන්න ගන්නවා. ඇයි? හැම නැති නිසා. ඊට පස්සේ වතුරට ගිහිල්ලා බැස්සොත් වතුරේ ඉන්න සත්වය ඇවිල්ලා කන්න පටන් ගන්නවා. හැම නැති නිසා. ඊට පස්සේ ගහක් ළඟට ගිහිල්ලා හේතුනොත් ගහේ ඉන්න සත්වය ඇවිල්ලා කන්න පටන් ගන්නවා. බේරිලා යන්න තැනක් නැහැ. එතකොට මේ ස්පර්ශය ඒ වගේ දෙයක්. බුදුරජාණන් වහන්සේ එනිසයි වදාළේ ස්පර්ශය නුඹගේ නොවේ. ඒ අත්තර දාන්න. අත්තර දැම්මොත් එය සැපේ පිණිස පවතිනවා කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඇසේ ස්පර්ශයේ හේතුවෙන් හටගන්නවාද යම් විඳීමක්, සැප විඳීමක් වේවා, දුක් විඳීමක් වේවා, උපේක්ෂා විඳීමක් වේවා. ඒ විඳීමත් නුඹගේ නොවේයි. තමන්ගේ නොවේයි. ඒ විඳීම අත්තර දාන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. දැන් අපි ඇහින් රූප දකිද්දි අපිට හටගන්නව වෙලාවකට සැප විඳීම. අපිට සතුටක් ඇති වෙන්නේ. සමහර දෙයකට අපි කැමති නෑ, දුක් විඳීමක් හටගන්නවා. සමහර එකට මධ්‍යස්ථයි. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ විඳීම කියන්නේ ස්පර්ශය කියන හේතුවෙන් හටගත්තේ ස්පර්ශය නැති වෙනකොට අනිත්‍ය වෙලා යන එකක්. එතකොට මේ විඳීම අත්තරලා දාන්න, අත්තරලා දැම්මොත් සැපේ පිණිස පවතිනවා කියලා වදාළේ. බලන්න පින්වත්නි, බුද්ධ කාලේ එක සිදුවීමක් සිදු වුණා. සුබා කියන සිටු කුමරිය
බුද්ධ ශාසනය ගැන පැහැදිලා දෙමාපියන්ගෙන් බොහොම අමාරුවෙන් අවසර අරගෙන පැවිදි වුණා. තරුණ වයසේ හිටපු තරුණ සිටු කුමරියක්. බොහොම රූපයෙන් ලස්සන කෙනෙක්. පැවිදි වෙලා වැඩි කල යන කලින් අරහත්ත්වයේ සාක්ෂාත් කළා. මේ ඇසට පේන රූප, ඇසේ විඥානය, ඇසේ ස්පර්ශය, ඇසේ ස්පර්ශයෙන් හටගන්න විඳීම අවබෝධ කරගත්තා. හේතුඵල වලින් හටගත්තු දේවල් විදිහට. ඒ ගැන තියෙන ඇල්ම දුරු කරලා දාලා තමන්ගේ නොවන මේ ඇස අත්හැරලා දැම්මා. ඇස ගැන තියෙන ඇල්ම දුරු කරලා දැම්මා. අරහත්ත්වයේ සාක්ෂාත් කළා. ඉතින් මේ සුභා කියන රහත් තෙරණිය පිණ්ඩපාතේ වැඩම කරලා අන්දවණය කියන වනාන්තරයට තමයි දවල් කාලේ භාවනාවෙන් වැඩ ඉන්න ගමන් කරන්නේ. අන්දවණේ තමයි වැඩ ඉන්නේ. එතකොට මේ සුභා කියන රහත් භික්ෂුණියව දැක ගන්න ලැබුණා එක සල්ලාල තරුණයෙකුට. එතකොට මේ සල්ලාල තරුණයට සුභා කියන රහත් භික්ෂුණිය දැකපු ගමන්, සුභා කියන භික්ෂුණියගේ රූපේ දැකපු ගමන් මොකද උනේ? ඔන්න ලස්සන රූපයක්. ඔන්න ඇසට රූපයක් පේනවා. විඥාණයෙන් ස්පර්ශය හටගත්තා. විඳීමක් හටගත්තා. මේ හේතුඵල දහමින් හටගත්තු දෙයක් කියලා වැටහීමක් නැහැ. ඒ විඳීමට ඇලී ගියා. මේ සල්ලාල තරුණයා අර සුභා කියන භික්ෂුණිය යන මාර්ගයේ ඉස්සරහ හරහට හිටගත්තා. හිට අරගෙන කියනවා, පින්වතිය, නුඹ ඔය ශ්‍රමණ ජීවිතය අත්හැරලා දාන්න. දන්නේ නැහැ දැන් මේ රහත් භික්ෂුණියක් කියලා. ඔබ ඔය ශ්‍රමණ භාවය අත්හැරලා දාන්න. ඔය කසාවත අත්හැරලා දාලා ඉන්න මගෙත් එක්ක. මං ඔබට මේ ලෝකේ ජීවිතයේ සතුට මොකක්ද කියලා දෙන්නම්. නොබේ ඔය රූපවත් බව, නොබේ ඔය රූපවන්ත ජීවිතය, ඔය තරුණ ජීවිතය ඔය බ්‍රහ්මචාරී බවින් වැහිලා තියෙන්නේ, ඔය කසාවතින් වැහිලා තියෙන්නේ රාක්ෂයෙක් අරක්ගත්තු විලක් වගේ. කිසි කෙනෙකුට ප්‍රයෝජනයක් නැහැ වගේ. ඔය ජීවිතය අත්හැරලා, ඔය කසාවත අත්හැරලා දාලා එන්න මේ ජීවිතයේ තියෙන කම්සුව විඳිමු අපි. මේ ජීවිතයේ සැපේ මොකද්ද කියලා අත්දකිමු. මේ ලෝකේ තියෙන හැම සැපයක්ම මම ඔබට හොයලා ගෙනත් දෙන්නම් කිව්වා. එතකොට මේ සාමාන්‍ය ලෝකේ තියෙන කතා බහක් අර තරුණයා කිව්වා. එතකොට මේ සුභා කියන අරහත් භික්ෂුණිය කියනවා, තරුණය, පින්වත, ඔබ ඔය කතා කරන කාමය මට තේරෙන්නේ නැහැ. ඔය කියන සුන්දරත්වය, ඔය කියන දෙය මට වැටහෙන්නේ නැති දෙයක්. මම ඒක අත්හැරලා දාපු දෙයක් කියලා. දැන් මේක කිව්වට මේ සල්ලාල තරුණයට එහෙම වැටහීමක් නැහැ. ආයෙමත් කියන්න ගත්තා. නොබේ ඔය දිගු net සංගලට, ඔය නීල net සංගලට තමයි මම වසඟ වෙලා ගියේ. ඔය කිඳුරියකගේ වගේ net දෙකට තමයි මම වශී වුනේ. කියලා මේ විදිහට ආයෙ වර්ණනා කරන්න ගත්තා. දැන් නමුත් මේ සුභා කියන රහත් භික්ෂුණියට ඇස කියන්නේ මොකද්ද? තමන්ගේ නොවන අත්හැරලා දාපු දෙයක්. තණ්හාව ප්‍රහාණය වෙලා ගියපු දෙයක්. එතකොට මේ සුභා කියන භික්ෂුණිය දැන් මේ කියලා දෙන්න බැලුවට කරුණු තේරුම් ගන්න නෑ මේ තරුණයා. දැන් ඇස ගැනමනේ කියන්නේ. ඇසමනේ වර්ණනා කරන්නේ. මේ සුභා කියන අරහත් භික්ෂුණිය තමන්ට තමන් අත්හැරලා දාපු දෙයි. තමන්ගේ ඇඟිලි දෙක දැම්මා ඇහැ ඇතුළට. දාලා මේ ඇස් බෝලේ ගලවල ගත් අතට අරගෙන අත දික් කරලා දුන්නා. මෙන්න ඔබ ඔය මෙච්චර වර්ණනා කරන දේ මෙන්න තියෙනවා අරගන්න කියලා. අර සල්ලාල තරුණයාගේ ඇස් උඩ ගියා. එකපාරට කියුණා, අනේ පින්වතිය, මට සමාවෙන් සේක්වා. ඔබ වහන්සේ ගැන නොදැනයි මම මේ කතාව කිව්වේ කියලා වැඳ වැටුණා. ඉතින් අර සුභා රහත් භික්ෂුණිය අර අතට ගත්තු ඇසත් ඇතුව දැන් නිකම් එකක් නෙවෙයිනේ. ඇහැ බෝල එළියට ගත්තම කොහොමද? නහරවැල් එල්ලෙනවා. ඉතින් මේ ඇතේ තියාගෙන බුදුරජාණන් වහන්සේ ළඟට වැටියා. බුදුරජාණන් වහන්සේ දකිද්දිම ඒ ඇස ප්‍රකෘතිමත් වුණා. එතකොට ඒ රහත් භික්ෂුණිය තමන්ට අයිති නැති ඇස අත්හැරලා දාලා ඇසෙන් නිදහස් වෙලා වාසය කළේ. හැබැයි අර සල්ලාල තරුණයා
ඇසටත් බැඳිලා, Tamanට අයිති නැති රූපයටත් බැඳිලා, විඳීමටත් බැඳිලා වෙනසින්න තමයි ගියේ. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ නිසයි වදාළේ Tamanට අයිති නැති ඇසත්, ඇසට පේන රූපත්, ඇසේ විඥානයත්, ඇසේ ස්පර්ශයත්, ස්පර්ශයෙන් හටගන්න විඳීමත් අත්හැරලා දාන්න. ඒක සැපේ පිණිස පවතිවි කියලා. ඉතින් මේ සුභා රහත් භික්ෂුණිය Tamanට අයිති නැති ඇසත් රූපත් අත්හැරලා අවබෝධ කරලා ඇසෙන් නිදහස් වෙලා පිරිනිවන් පෑවා. පින්වත්නි, ඊළඟට බුදුරජාණන් වහන්සේ අපිට කියා දෙනවා කන නම් වූ ආයතනය ගැන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කන නුඹගේ නොවේයි. එය අත්තරින්න. එය අත්තරියොත් ඔබට සැපේ පිණිස පවතිවි කියලා. ඇස වගේම ඊළඟට කන කියන්නේත් ශබ්ද අසන, ශබ්ද ඇහෙන ආයතනය. කන හටගත්තේ කුමන හේතුවෙන්ද? නාම රූප හේතුවෙන්. වේදනා, සංඥා, චේතනා, පස්ස මනසිකාර කියන නාම ධර්මත් සතර මහා ධාතුත් සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දේ. නාම රූප වලින් තමයි කන කියන ආයතනයත් හටගත්තේ. එතකොට නාම රූප නැති වෙනකොට කන කියන ආයතනයත් අනිත්‍ය වෙලා යනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මේ කන Tamanට අයිති නැති දෙයක්. හේතුවක් නිසා හටගත්තේ. හේතුව නැති වෙනකොට අනිත්‍ය වෙලා යනවා. ඒ නිසා Tamanට අයිති නැති කන අත්හැරලා දාන්න. අත්හැරී ගියොත් සැපේ පිණිස පවතිනවා කියලා. ඊළඟට පින්වත්නි, කනට ඇසෙන ශබ්ද බුදුරජාණන් වහන්සේ වදාලා තමන්ගේ නොවේයි. කනට ඇහෙන ශබ්ද තියෙනවානේ. ඒ ශබ්ද හටගන්නේ කොහොමද? සතර මහා ධාතුන්ගෙන්. දැන් අපිට ලස්සන මිහිරි ශබ්දත් ඇහෙනවා, අමිහිරි ශබ්දත් ඇහෙනවා. සමහර ගායනා අපිට මිහිරි. සමහර විවිධ හඬවල් අපිට මිහිරි. සමහර දේවල් මිහිරි නෑ. එතකොට මේ ශබ්ද හැම එකක්ම හටගන්නේ සතර මහා ධාතු මුල් කරගෙන. සතර මහා ධාතු නැති වෙනකොට අනිත්‍ය වෙලා යනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ ශබ්ද තමන්ගේ නොවේයි, අත්තරලා දාන්න කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා කනයි ශබ්දයි නිසා කනේ විඥානය හට ගන්නවා. කනේ විඥානෙට මොකද්ද කියන්නේ? සෝත විඥානය. සෝත විඥානේ හටගන්නේ කනයි ශබ්දයි නිසා. ඒ හේතු දෙක අනිත්‍ය වෙනකොට ඒ විඥානේ අනිත්‍ය වෙලා යනවා. ඒ තුනේ එකතුව, කනයි ශබ්දයි විඥානයි එකතු වෙන එක කනේ ස්පර්ශයයි. ස්පර්ශය අනිත්‍ය දෙයක්. ඒ ස්පර්ශයෙන් හටගන්න විදීම ස්පර්ශය නැති වෙනකොට අනිත්‍ය වෙලා යනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ තමන්ගේ නොවන දෙය අත්තරලා දාන්න. තමන්ගේ නොවන දෙය අත්හැරී ගියොත්, අත්හැර දැම්මොත්, ඒ ගැන තියෙන තණ්හාව නිරුද්ධ වෙලා ගියොත් සැපේ පිණිස පවතිනවා කියලා. එතකොට තමන්ගේ නොවන දෙය අත් නොහැර මම කියන අදහසේම, මගේ කියන අදහසේම බැසගෙන නම් ඉන්නේ. ඒක බොහෝ දුක පිණිස, පීඩාව පිණිස තමයි පවතින්නේ. පින්වත්නි, එක සිදුවෙච්ච සිදුවීමක් තියෙනවා අනුරාධපුර යුගයේ. කනට බැඳී ගියපු නිසා, කනට ඇසිච්ච ශබ්දයට බැඳී ගියපු නිසා වෙච්ච සිදුවීමක්. අනුරාධපුරයේ එක ගම්මානයක, වනාන්තරයක් ආසන්නයේ තිබිච්ච ගම්මානයක අයියයි මල්ලි ජීවත් වුණා. මේ අයියා විවාහයක් කරගත්තා. දැන් මේ අයියා ජීවිකාව ගෙවන්නේ වනාන්තරයට ගිහිල්ලා දර කපාගෙන ඇවිලා මිටි බැඳලා විකුණලා තමයි ජීවත් වෙන්නේ. ඉතින් මෙහෙම ටික දවසක් යද්දී මේ මල්ලි සහ අයියාගේ බිරිඳ අතර වැරදි සම්බන්ධයක් හටගත්තා. එතකොට මේ දෙන්නාට හිතුනේම මේ අයියා නැත්නම් අපිට සතුටින් ජීවත් වෙන්න පුළුවන් කියලා. ඉතින් මේ දෙන්න කල්පනා කරලා වෙනමම මේ ප්ලෑන් කරලා අයියාව මරලා දාන්න. ඉතින් දවසක් මේ අයියා වෙනදා වගේම කැලේට ගිහිල්ලා දර කපාගෙන ආවා මිටි බැඳගෙන. හැන්ද වෙනකොට කරවල වැටිගෙන එනකොට ගෙදරට ආවා. ඉතින් ඒ වෙලේ අර බිරිඳ බොහෝම සෙනෙහබර විදිහට, ආදරණීය විදිහට කතා කළා. අදත් මහන්සි වෙලාව නේද? මං ඔයා කැමතිම කෑම හදලා දෙන්නම්. එහෙනම් අර ඇලට ගිහිල්ලා ඇඟපත හොදාගෙන නාගෙන ඉන්න කියලා කිව්වා. එතකොට ඒ ඇල ළඟ
අඳුරු තැනක හැංගිලා හිටිය මල්ලි තියුණු ආයුධයකුත් තියාගෙන. අයියා මේ විස්තරේ දන්නේ නැහැ. දැන් ඔන්න අයියා ගෙදර ඉඳලා යනවා ඇලට නාගෙන ඉන්න කරුවල වැටිගෙන ඉන වෙලාවේ. දැන් හිතේ වැඩ කරන්නේ මොකද්ද? අර බිරිඳගේ ආදරණීය වචන ටික. මට මෙහෙම සෙනෙහවන්ත ආදරණීය බිරිඳක් ලැබුණානේ. බොහොම ආදරෙන් මට කතා කරලා මට සෙනෙහ දක්වනවනේ කියලා අර බිරිඳ කියපු වචන ටික තමයි දැන් හිතේ වැඩ කරන්නේ. එතකොට ඒ කනයි කනට ඇසිච්ච ශබ්දයටයි බැඳී ගියපු සිතින් ඉන්නේ. අර ඇල ළඟට නාන්න ගියා හැංගිලා හිටපු මල්ලි ආයුධයෙන් පහර දීලා අයියව මරලා දැම්මා. ඉතින් කොහොම හරි මේ සිදුවීම අයියා මැරුණේ කොහොමද කියලා කාටවත් හොයාගන්න බැරි වුණා. ඉතින් ওই විදිහට ගත වෙලා ගියා. දැන් මල්ලි අර බිරිඳයි තමයි ජීවත් වෙන්නේ. හැබැයි අර මැරිච්ච අයියා මැරුණේ මොකට බැඳිලාද? ශබ්දයකට බැඳිලා. කනට ඇසිච්ච තමන්ගේ බිරිඳගේ අර මිහිරි වචන ටිකට බැඳිලා තමයි මැරුණේ. ඒකට බැඳිච්ච සිතින් උපන්නා ඒ නිවසේම එක අවස්ථාවක උපන්නා සර්පෙක් වෙලා. ඒ ගේ වටේ සර්පෙක් කරගෙනවා. දැන් එකල තිබුණේ පොල්ලතු නැත්තම් පිදුරු හැවිලපු වහලවල්නේ. ඒ වහලේ හිට මෙහෙට යනවා. සමහර වෙලාවට වහලේ ඉඳලා අර බිරිඳගේ ඇඟට වැටෙනවා ඒ සර්පයා. මේ විස්තරේ කවුරුත් දන්නේ නැහනේ. කොහොම හරි මේ සර්පයව මරලා දැම්මා. ආපහු උපන්නා ඒ ගෙදරම ගෙම්බෙක් වෙලා. සසරේ හැටි අපිට හිතා ගන්න බෑ. එතකොට දැන් මේ ගෙම්බා උනත් ඉන්නේ අර බිරිඳට බැඳිච්ච හිතින්. අර ගේ ඇතුළේ ඉන්න ගමන් ඉඳලා හිටලා අර බිරිඳගේ ඇඟට පයින්නවා. කොස්සෙන් ගහලා මරලා දැම්මා. අර බැඳිච්ච හිතින්ම නිසා ආපහු ඒ ගෙදරම උපන්නා බැල්ලියකගේ කුසේ බලු පැටියෙක් වෙලා. බලු පැටියා උපන්න දවසේ ඉඳන් අර කාන්තාව පිටිපස්සේමයි. කොතන ගියත් පිටිපස්සෙන් එනවා අර බැඳිච්ච හිතින්. එතකොට ගමේ මිනිස්සු කියන්න ගත්තා මේ බලු වැද්දා වගේ යන තැන බල්ලෙක් එනවා පිටිපස්සෙන් කියලා. ඒ කතාව ඉවසන්න බැරුව කාටත් නොදැනෙන්න අර බලු පැටියාවත් මරලා දැම්මා. ආපහු උපන්නා ඒ නිවසේම වහු පැටියෙක් වෙලා අර බැඳිච්ච හිත. එතකොට මේ වහු පැටියත් මව්වැසිත් එක්ක නෙවෙයි ඉන්නේ අර කාන්තාව යන තැනට පිටිපස්සෙන් යනවා. ආපහු කියන්න ගත්තා මෙන්න ගොපල්ලා වගේ හැම වෙලේම වහු පැටියෙකුත් එක්ක තමයි යන්නේ කියලා. ඒ කතාව ඉවසගෙන ඉන්න බැරුව ආපහු කාටත් නොදෙමින් මරලා දැම්මා. බැඳිච්ච හිතින් ආපහු ඒ කාන්තාවගේම කුසේ දරුවෙක් වෙලා උපන්නා. බලන්න සසරේ හැටි. ඔන්න මව් කුසෙන් ඔන්න දරුවා බිහි වුණා. දරුවා බිහි වෙලා බිහි වුණා තමයි. හැබැයි මේ දරුවා අර කාන්තාව දරුවාව අතට ගන්නකොටම මේ දරුවා අඬන්න ගන්නවා. හොයන්නම බෑ හේතුව මොකද්ද කියලා. දරුවට දැන් අවුරුදු 2-3ක් වුණා. අම්මා අතට යන්නේම නැහැ. අඬනවා. ඉතින් දවසක් මේ අවුරුදු 3-4ක් වෙච්ච මේ දරුවා සීයත් එක්ක ඉන්නේද්දි මේ සීයා ඉතින් අර දරුවත් එක්ක හුරතලයට කතා කර ඉන්නේද්දි දරුවගෙන් ඇහුවා පුතේ ඇයි උඹ ඔච්චරම අම්මට අකමැති? අම්මා අතට ගත්තු ගමම්ම ඔච්චර ඇයි බෙරිහන් දීලා අඬන්නේ? දැන් මේ දරුවට ජාති ස්මරණ ඥානෙ පහළ වෙලා තිබුණේ. කලින් ජීවිත පේනවා. එතකොට මේ දරුවා අර සීයට කිව්වා සීයේ මට කලින් ජීවිත පේනවා. මං කලින් ජීවිතේ නුඹගේ ලොකු පුතා වෙලා හිටියේ මම. මේ ඉන්න මේ ජීවිතේ අම්මා කලින් ජීවිතේ මගේ බිරිඳ. මේ කලින් ජීවිතේ සහෝදරයයි මේ කාන්තාවයි එකතු වෙලා තමයි මාව අන්නර පල්ලෙහැ ඇල ළඟදී මරලා දැම්මේ. එතනින් පස්සේ මං උපන්නේ මේ නිවසේම සර්පෙක් වෙලා. එතනින් පස්සේ ගෙම්බෙක් වෙලා මාව මරලා දැම්මා මේ කාන්තාව. ඊළඟට 100ට මතක ඇති මේ ගෙදර බලු පැටියෙක් හිටියා. කවුරුත් දන්නේ නැහැ මොකද වුනේ කියලා. මේ කාන්තාව මරලා දැම්මා. වහු පැටියෙක් හිටියා. මැරිලා ගියා කවුරුත් දන්නේ නැහැ මොකද වුනේ කියලා. මේ කාන්තාව තමයි මරලා දැම්මේ. ඒ වෙන කවුරුත් නෙමෙයි. ඒ මගේ කලින් ජීවිතේ. එතනින් පස්සේ තමයි මං ආපහු මේ මව් කුසේ ඉපදිලා මේ දරුවෙක් වුණේ කියලා. එතකොට 100ත් එකපාරට මේ කතාව පිළිගත්තේ නැහැ. හැබැයි රහතන් වහන්සේලා හිටපු යුගයේනේ
රහතන් වහන්සේලා ළඟට මේ පුංචි දරුවත් එක්ක ගිහිල්ලා මේ සීයා විස්තරය කිව්වා. රහතන් වහන්සේලා ප්‍රකාශ කළා ඔය කියන කතාව ඇත්ත කියලා. ඉතින් මේ සීයා බොහොම කලකිරුණා. අර දරුවත් එකතු කරගෙන ඒ රහතන් වහන්සේලා ළඟ පැවිදි වුණා. පැවිදි වෙලා ඒ දෙන්නම අරහත්ත්වයටපත් වෙලා පිරිනිවන් පෑවා. එතකොට බලන්න අර කනට ඇහිච්ච ශබ්දයකට බැඳී ගිහිල්ලා කනට බැඳී ගිහිල්ලා වෙච්ච අනතුර ආය උපදින්න වුණා. තිරිසන් ලෝකයට වැටුණා. ශබ්දයකට බැඳිලා. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ නිසයි වදාළේ මේ කන නුඹගේ නෙවෙයි, ශබ්දය නුඹගේ නෙවෙයි, අත්හැරලා දාන්න. අත්හැරලා දැම්මොත් ඒක සැපේ පිණිස පවතිවි කියලා. ඊළඟට පින්වත්නි බුදුරජාණන් වහන්සේ කියා දෙනවා නාසය ගැන. නාසය කියන්නේ ගඳ සුවඳ දැනෙන ආයතනය. නාසය හටගත්තේ මොන හේතුවෙන්ද? නාම රූප හේතුවෙන්. නාම රූප නැති වෙනකොට නාසය කියන ආයතනයත් අනිත්‍ය වෙලා යනවා. නාසයට දැනෙන දේ තමයි ගඳ, එහෙම නැත්නම් සුවඳ. ගඳ සුවඳ හටගත්තේ මොකෙන්ද? සතර මහා ධාතුන්ගෙන්. දැන් අපි මලක සුවඳ ඉඹිනවා. එතකොට මේ සුවඳ හටගත්තේ මලෙන්. මල කියන්නේ සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දෙයක්. ඊට පස්සේ අපිට වෙන දුගදක් දැනෙනවා. එතකොට මේ දුගද හටගත්තේ සතර මහා ධාතුන්ගෙන්. බුදුරජාණන් වහන්සේ වදාලා මේ නාසයත් නුඹගේ නෙවෙයි, ගඳ සුවඳත් නුඹගේ නෙවෙයි. ඒ අත්තරින්න කියලා. නාසයයි ගඳ සුවඳයි නිසා නාසයේ විඥානය හට ගන්නවා. ඒකට කියනවා ගාහන විඥානය. ගාහන විඥානයත් අනිත්‍ය එකක්. ඒ තුනේ එකතුව ස්පර්ශයයි. ස්පර්ශය අනිත්‍ය වෙලා යන දෙයක්. ස්පර්ශයෙන් හටගන්න විඳීම ස්පර්ශය නැති වෙනකොට අනිත්‍ය වෙලා යනවා. එතකොට පින්වත්නි මේ නාසයට ගඳ සුවඳක් දැනෙනකොට අපි ගඳ සුවඳ විඳිනවා කියලා කියන්නේ ඔය සිදුවීම වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ඔය නාසයත්, නාසයට දැනෙන ගඳ සුවඳත්, නාසයේ විඥානයත්, නාසයේ ස්පර්ශයත්, එයින් හටගන්න විඳීමත් නුඹගේ නොවේයි. ඒ අත්තරින්න. ඒ අත්තරී ගියොත් ඒ සැපේ පිණිස පවතිවි කියලා. එතකොට මේ සසරේ යන සත්වයාගේ ස්වභාවය මේකට බැඳී මම, මගේ, මට අයිති කියා සලකන එක. එතකොට පින්වත්නි මේ බැඳෙන බැඳිල්ල අපිට එකපාරට හිතාගන්න බැරි එකක්. දවසක් එක භික්ෂුවක් වනාන්තරයේ වාසය කළා. මේ භික්ෂුව වනාන්තරයේ තිබිච්ච එක විලකට තමයි මූණ අතපය හොදගන්න යන්නේ. එතකොට මේ විලේ දවසක් ලස්සන නෙළුම් මල පිපිලා තිබුණා. එතකොට මේ භික්ෂුව වතුරට බැහැලා අර නෙළුම් මල් කඩන්නේ නැතුව, අතින් අල්ලන්නෙත් නැතුව පාත් වෙලා නෙළුම් මලේ සුවඳ ඉම්බා. එතකොට ළඟ හිටපු වෘක්ෂයක දේවතාවෙක් ප්‍රකාශ කළා භික්ෂුව නුඹ ඔය හොරකමක් කරන්නේ. එතකොට අර භික්ෂුව කිව්වා න හරාමි, මම මේ මල අරගෙන යන්නේ නැහැ. න බංජාමි, කඩන්නෙත් නැහැ. අරාසිංගාමි වාරිජං, මම මේ දුර ඉඳලා තමයි මේ මල සිඹින්නේ. එහෙම කෙනාට ඇයි මේ හොරකමක් කියලා චෝදනා කරන්න කියලා ඇහුවා. එතකොට අර දෙවියා කියනවා නුඹ ශ්‍රමණේක්, භික්ෂුවක් වෙලා මේ තණ්හාව දුරු කරන්න මහන්සි ගන්න කෙනෙක්. එතකොට ගඳ සුවඳකට වුණත් බැඳී යනවා නම් ඒක ශ්‍රමණේකට ගැළපෙන එකක් නෙවෙයි. එතකොට ඒ පුංචි කිලුට පවා ලොකුවට පේන දෙයක්. හැබැයි මේ අනිත් මේ තාපසවරු ඉන්නවා. ඒ අය අතින් මහා ලොකු වැරදි වෙනවා තමයි. හැබැයි ඒව හරියට අර කිරියම්මාගේ ඇඳුම් වල මල මුත්‍රා ගැවුනා වගේ. ඒකේ මහ වෙනසක් නැහැ. හැබැයි පිරිසුදු වස්ත්‍රයක පුංචි හෝ කුණු බින්දුවක් වැටුනොත් එහෙම ඒක ලොකු දෙයක් වගේ පේනවා. කියලා ඒ දෙවිකන ප්‍රකාශ කළා. එතකොට බලන්න පින්වත්නි, දැන් ඒ ගඳ සුවඳට උනත්
බැඳී ගියොත් ආසා කළොත් මොකටද බැඳී යන්නේ? Tamanට අයිති නැති දෙයකටයි. එතකොට මේ නාසයටත් බැඳෙනවා. නාසයට බැඳීමත් සසරේ පැවැත්මට බලපාන දෙයක්. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා නාසයත් Tamanට අයිති නැති දෙයක්. ඒ අත්හැරලා දාන්න. ඒ සැපේ පිණිස පවතිවි කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දිව ගැන. දිව කියන්නේ රසය දැනෙන දේ. දිව හටගන්නේ මොකෙන්ද? නාම රූප වලින්. නාම රූප නැති වෙනකොට දිව අනිත්‍ය වෙලා යනවා. එතකොට දිවට දැනෙන රසය හටගන්නෙත් මොකෙන්ද? සතර මහා ධාතුන්ගෙන්. දැන් අපි කන මේ බත් ව්‍යංජන ආදී දේ මොකෙන්ද හට අරගෙන තියෙන්නේ? පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන්ගෙන්. බුදුරජාණන් වහන්සේ වදාළ මේ දිව නුඹගේ නොවේ ඒ අත්තරින්ද කියලා. මේ දිව කියන්නේ හේතුඵල ධමයෙන් හටගන්න හේතුඵල නැති වෙනකොට අනිත්‍ය වෙලා යන දෙයක්. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මේ දිව අත්තරින්න ඒ සැපේ පිණිස පවතිනවා කියලා. දිවට දැනෙන රසය අත්තරින්න ඒ සැපේ පිණිස පවතිනවා කියලා. දිවයි රසයයි නිසා හටගන්නවා දිවේ විඥාණය. දිවයි රසයයි විඥාණය එකට එකතු වෙන එක දිවේ ස්පර්ශය. ස්පර්ශයෙන් හටගන්නවා විඳීම. මේ හැම දෙයක්ම බුදුරජාණන් වහන්සේ වදාලා හේතුඵල ධමයෙන් හටගත්තු දේවල්. හේතු නැති වෙනකොට අනිත්‍ය වෙලා යනවා. නුඹගේ නොවේ ඒ අත්තරින්න ඒ සැපේ පිණිස පවතිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කය ගැන. ඇස, කන, නාසය, දිව, කය නම් වූ ආයතනය. අවසානයේට තමයි මනස නම් වූ ආයතනය. කය නම් වූ ආයතනය හටගන්නෙත් නාම රූප හේතුවෙන්. නාම රූප නැති වෙනකොට අනිත්‍ය වෙලා යනවා. කයට දැනෙන පහස සතර මහා ධාතුන්ගෙන් හටගන්නේ. කයේ විඥාණය හටගන්නවා. කයයි පහසයි විඥාණය එකතු වීම කයේ ස්පර්ශය. ස්පර්ශයත් අනිත්‍ය එකක්. ඒ ස්පර්ශයෙන් හටගන්නවා විඳීම. බුදුරජාණන් වහන්සේ වදාලා මේ හැම එකක්ම නුඹගේ නොවේ ඒ අත්තරින්න. ඒ අත්හැරියොත් සැපේ පිණිස පවතිනවා කියලා. අවසාන එක තමයි මනස නම් වූ ආයතනය. එතකොට මනස හටගන්නෙත් නාම රූප හේතුවෙන්. නාම රූප නැති වෙනකොට මනසත් අනිත්‍ය වෙලා යනවා. නමුත් දැන් සාමාන්‍යයෙන් සිද්ධ වෙන දේ තමයි මොකද්ද? මේ ඇසේ ලෙඩ රෝග හට ගන්නකොට, කන ලෙඩ රෝග හට ගන්නකොට, නාසයේ, දිවේ, කයේ ලෙඩ රෝග හට ගන්නකොට, වයසට යනකොට, මරණයටපත් වෙනකොට මේ සත්වයා කලකිරෙනවා. මිනිස්සු කලකිරෙනවා මේ ඇස, කන, නාසය, දිව, කය ගැන. හැබැයි මනස ගැන කලකිරෙන්නේ නැහැ. හිතන්නේ මේ මනස මම මගේ කියලාමයි. බුදුරජාණන් වහන්සේ වදාලා අසුතවන්තු කියන සූත්‍ර දේශනාවේ අසෘතවත් පෘථග්ජනයා තමයි එහෙම හිතන්නේ. එතකොට මේ අසෘතවත් පෘථග්ජනයාට නිට්ටයයි ස්ථිරයි කියලා ඕනීම නම් මේ කය නිට්ටයයි කියලා ගන්න එක තමයි හොඳ කියලා. ඇයි හේතුව මේ කය අවුරුදු 20ක් 30ක් හරි තියෙනවා දකින්න හම්බෙනවා. අවුරුදු 50ක් 60ක් හරි පේනවා දකින්න ලැබෙනවා තියෙනවා. හැබැයි මනස කියන්නේ අරමුණක් පාසා වෙනමම වෙනස් වෙවි හටගන්න එකක්. බුදුරජාණන් වහන්සේ වදාළේ වනාන්තරයේ හැසිරෙන වඳුරෙක් වගේ. එක අත්තක් අත්තරින්නේ තව අත්තක් අල්ලගෙන. ඒකත් අත්හැරලා දානවා තව එකක් අල්ලගෙන. ඉක්මනින් අතු අල්ල අත්හැරලා දානවා. ආන්නේ වගේ මේ මනස අරමුණක් පාසා වෙනස් වෙවි යනවා. බුදුරජාණන් වහන්සේ වදාලා නිට්ටයයි කියලා ඕනෙම නම් මනස නෙවෙයි අල්ල ගන්න ඕනි කයයි කියලා. මේ මනස ඒ තරම්ම ඉක්මනින් අනිත්‍ය වෙලා යන එකක්. බුදුරජාණන් වහන්සේ වදාලා මේ මනස නුඹගේ නොවේයි ඒ අත්තරින්න කියලා. ඊට පස්සේ මනසට දැනෙන මනසට හිතෙන අරමුණු තියෙනවා. අරමුණු හටගන්නෙත් නාම රූප හේතුවෙන්. නාම රූප නැති වෙනකොට අනිත්‍ය වෙලා යනවා. ඊළඟට මනසේ හටගන්න විඥාණය ඒකත් අනිත්‍ය එකක්. මනසේ ස්පර්ශය ඒකත් අනිත්‍ය එකක්. ස්පර්ශයෙන් හටගන්න විඳීම අනිත්‍ය දේවල්. බුදුරජාණන් වහන්සේ වදාලා නුඹගේ නොවේයි ඒ අත්තරින්න. එය සැපේ පිණිස පවතිවි කියලා. බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවක් වදාලා ජේතවනාරාමේ
දරාතු තියෙනවා. දර කෝටු. එතකොට මිනිස්සු ඇවිල්ලා මේ දරාතු කඩාගෙන යනවා ලිපගිනි මොලවන්න. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් අසා සිටියා මහණෙනි මේ මිනිස්සු ඇවිල්ලා දරාතු කඩාගෙන යනකොට ලිප මොලවන්න නුඹලාට හිතෙනවාද මෙන්න අපිව අරගෙන යනවා මෙන්න අපිව පුච්චනවා කියලා හිතනවාද කියලා ඇහුවා. ඒ භික්ෂුන් වහන්සේලා උත්තර දුන්නා ස්වාමීනි අපිට එහෙම හිතෙන්නේ නැහැ. ඇයි ඇහුවා එහෙම හිතෙන්නේ නැත්තේ? ස්වාමීනි අපිට මේ දරකෝටු ගැන දරාතු ගැන අදහසක් නැහැ මේ මගේ මට අයිති කියලා එහෙම අදහසක් නැහැ කිව්වා. ඒ නිසා තමයි එහෙම හිතෙන්නේ නැත්තේ කියලා. බුදුරජාණන් වහන්සේ ආන්නේ වෙලාවේ වදාලා පින්වත් මහණෙනි ඔන්න ඔය වගේමයි. ඒ දරාතු ගිනියද්දි පුච්චද්දි ඔබට හිතෙන්නේ නැහැ මෙන්න මම ගිනියනවා මම පුච්චනවා කියලා. ඔය විදිහමයි. මේ ඇසත් ඔබට අයිති නෑ. ඔබගේ නොවේයි. මේ කනත් ඔබට අයිති නෑ. ඔබගේ නොවේයි. මේ නාසයත්, මේ දිවත්, මේ කයත්, මේ මනසත් ඔබට අයිති නෑ. ඔබගේ නොවේයි. මේ අත්හැරලා දාන්න කියලා. ඒ වගේම මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස අරමුණු ඔබගේ නොවේයි. ඒ අත්හැරලා දාන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ වගේම මේ විඥාණය ඇසේ කනේ නාසයේ දිවේ කයේ මනසේ හටගන්න විඥාණය ඔබගේ නොවේයි. ඒ අත්හැරලා දාන්න. ඊළඟට ස්පර්ශය ඇසේ කනේ නාසයේ දිවේ කයේ මනසේ හටගන්න ස්පර්ශය අත්හැරලා දාන්න. ඒ වගේම ස්පර්ශයෙන් හටගන්න විඳීමත් ඔබගේ නොවේයි. ඒ අත්හැරලා දාන්න. ඒ සැපේ පිණිස පවතිනවා කියලා. එතකොට පින්වත්නි මේ තමයි සසර දුකෙන් නිදහස් වෙන්න තියෙන මාර්ගය. සසරේ යන ක්‍රමේ තමයි මේ ආයතන හය මම මගේ මට අයිති කියලා ඒටම බැඳී ගොස් එයත් එක්කම ජීවත් වෙන එක. මෙච්චර කල් අපි සසරේ ආවේ එහෙම බැඳී ගිහිල්ලා. යම් දවසකද මේ ආයතන හය අවබෝධ කරන්නේ Tamanට අයිති නැති දෙයක් විදිහට ආන් එදාට තමයි සසරෙන් මිදෙන්නේ. ඒ මිදෙන මාර්ගය තමයි බුදුරජාණන් වහන්සේ මේ අපිට කියා දුන්නේ. ඉතින් අපි බුදුරජාණන් වහන්සේ ගැන පැහැදුණු සිතින් මේ බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට නුවණින් විමසන්න ඕනේ. කොහොමද මේ ඇස හේතුන් නිසා හටගත්තේ හේතු නැති වෙනකොට අනිත්‍ය වෙලා යනවා. ඇසට පේන රූප හේතුන් නිසා හටගත්තේ හේතු නැති වෙනකොට අනිත්‍ය වෙලා යනවා. මේ විදිහට ආයතන භාවනාව අපි නුවණින් විමසනවා නම් භාවනාවක් විදිහට නිතර නිතර පුරුදු කරනවා නම් අන්න අපිට අවස්ථාව තියෙනවා මේ ආයතන හයේ යථාර්ථය අවබෝධ කරලා Tamanට අයිති නැති ආයතන හය බැහැර කරලා දාන්න. එහෙම බැහැර කරලා දැම්මොත් අන්න එදාට තමයි අපිට ආපහු උපතක් කරා යන එකෙ මිදී ඒ නිවන සාක්ෂාත් කරලා සියලු දුකින් නිදහස් වෙන්න අවස්ථාව ලැබෙන්නේ. අන්න එදාට තමයි අපිට ධර්මාවබෝධය තුලින් සියලු සැනසෙල උදා කරගන්න අවස්ථාව ලැබෙන්නේ. ඉතින් අද අපි ඉගෙන ගත්ත මේ නතුම්හාක සූත්‍ර දේශනාව ඔබගේ නොවේ එය අත්තරින්න ගැන වදාළ මේ උතුම් දේශනාව අප හැම දෙනාට අපට අයිති නැති දේ අත්හැර නිවි පිරිනිවන් පාන්න නිවන අවබෝධ කරගන්න උපකාර වෙත්වා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව. අද දවසේ ධම්ම පූජා සදහම් දේශනය සඳහා දායකත්වයේ ලබා දුන්නේ අංක 134 යාය 5 මහගල් කඩවල ගල්ගමු යන ලිපිණී පදිංචි ආර්.ඒ. බ්‍රිජට් පෙරේරා මෑණියන්, එච්.ඒ. වින්සන් පියාණන්, එම දෙපළගේ පුතුණුවන් දියණියන් තිදෙනා බෑනාවරුන් සහ ලේලිය විසින් ඉතින් ඒ පින්තුන් විසින් අද ධර්ම දානමේ වශයෙන් වටිනා පිනක් රැස් කළා. ධර්ම ශ්‍රවණමේ තුලින් ඔබ සෑම සියලු දෙනා පින් රැස් කළා. ඉතින් මේ රැස් කරගත් උදාාරතර පුණ්‍ය ධර්මයේ අපි මුලින්ම අනුමෝදන් කරමු. සියලු දෙවියන්ට අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය ලෝකපාලක දෙවිවරු මේ පින් දැක බලා සතුටින් අනුමෝදන් වෙත්වා. දිවේ අසයිසුරින් වැඩෙත්වා. සීක බල ධර්මයන්ගෙන් දියුණු වෙත්වා. පින් අනුමෝදන් වන දෙවියෝ සසර දුකෙන් අත් මිදෙත්වා. සාදු සාදු සාදු. රැස් කරගත් උදාාරතර පුණ්‍ය ධර්මයේ අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ ලබත්වා. උතුම් ධර්ම අවබෝධය ලබත්වා. සාදු සාදු සාදු. රැස් කරගත් උදාාරතර පුණ්‍ය ධර්මය අද දවසේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන පින්නතුන් නමින්
උදව්පකාර කළ හැමදෙනා නමින් මිය පරලොව ගොස් ඇති සියලු ඥාතීන්ට අනුමෝදන් වෙත්වා. ඒ සියලු ඥාතීන්ගේ පරලොව ජීවිත සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා, සසර දුකෙන් අත් මිදෙත්වා කියලා සාදු කියලා අනුමෝදන් කරමු. ඒ වගේම අද දවසේ දායකත්වයේ දරන පින්නතුන්ගේ ප්‍රධාන අරමුණ ආරේ බ්‍රිජට් පෙරේරා මෑණියන්ට සහ එච්.ඒ. වින්සන් පියාණන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කිරීම. ඉතින් මේ දෙපළට මේ පින් අනුමෝදන් වෙත්වා. තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් මේ පුණ්‍යානුභාවයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසෙත්වා. උදාර ජීවිත ගත කරන්න වාසනාව සැලසෙත්වා. ගෞතම බුද්ධ ශාසනය තුල උතුම් ධර්මාවබෝධය ලැබීම පිණිස මේ පින් උපකාර වෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම මේ රැස් කරගත් උදාරතර පුණ්‍ය ධර්මය මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට සූදානම් වන එච්.ඒ. සහන් ඉමේද පෙරේරා පුතණුවන්ට අධ්‍යාපන කටයුතු සාර්ථකව ඉටු කර ගැනීම පිණිස අනුමෝදන් කරමු. අනුමෝදන්ව ඒ පුතණුවන්ට අධ්‍යාපන කටයුතු සාර්ථකව ඉටු කර ගැනීමට මේ පින් උපකාර කරගනිත්වා. ඒ වගේම දැනට අසනීප තත්වයෙන් සිටින ඩී.එම්. වාගීෂ පුතණුවන්ගේ ඇස්පෙනීම හොඳ තත්වයට පත් වෙලා සුවපත් භාවය ලැබීම පිණිස මේ පින් උපකාර වෙත්වා. තුනුරුවන්ගේ ආශිර්වාදය සැලසෙත්වා. ඒ වගේම දැනට අසනීප තත්වෙන් පසුවන අයි.එම්. නදුන් පුතණුවන්ටත් ඊතා ඉක්මන් නිදුක් නිරෝගී සුවපත් භාවය පිණිස මේ පින් උපකාර වෙත්වා කියලා අනුමෝදන් කරමු. ඒ වගේම දායකත්වයේ දරූ අසල්වාසී පින්නතුන් සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම අද දවසේ දායකත්වය ලබා දෙන ඒ පවුල්වල දුවදරුවන් හැම දෙනාට මේ පින් එකසේ අනුමෝදන් වෙත්වා. ඥාති හිතවතුන් හැම දෙනාට මේ පින් එකසේ අනුමෝදන් වෙත්වා. උදව් උපකාර කළ හැම දෙනාටත් අනුමෝදන් වෙත්වා. හැම දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසෙත්වා. කරන කියන ධාර්මික රැකී ආරක්ෂා වෙලහෙළඳාම් ගොවිතැන් බත් ආදී දියුණුවට අභිවෘද්ධියටපත් වෙත්වා. දුවදරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී ඇතනම් දියුණුවටපත් වෙත්වා. උදාර ජීවිත ගත කරමින් පින් දැස් කරගන්නත් ගෞතම බුද්ධ ශාසනය තුල ධර්මාවබෝධය තුලින් පිළිසරණ ලබන්නට ඒ හැම දෙනාට මේ පින් එකසේ උපකාර වෙත්වා. සාදු සාදු සාදු. රැස් කරගත් උදාරතර පුණ්‍ය ධර්මය අද නිවසේ සිට ධර්ම ශ්‍රවණය කළ පින්වත් ඔබ හැම දෙනාටත් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ හැම දෙනාටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාණය ලබා දෙන පින්තුන් හැම දෙනාටත් අනුමෝදන් වෙත්වා. ඔබ අප හැම දෙනාගේ මව් දෙමව්පිය ගුරුවර ඥාති හිතවතුන් ආදී හැම දෙනාටත් අනුමෝදන් වෙත්වා. සෑම සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායු සම්පත සැලසෙත්වා. පින්දහම් ජීවිතවලට එක් රැස් කරගනිමින් උදාර ජීවිත ගත කරන්නත් ගෞතම බුද්ධ ශාසනය තුල උතුම් ධර්මාවබෝධය තුලින් සසර දුකෙන් නිදහස් වෙන්නත් මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.